සදහම් මසුන කැමැත්තෙන් අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් ඒකාත්මික වන සදැහැති ඔබේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ වේදී ඔබ වෙත ගෙනෙන දායකත්ව සතර මානුෂාසනාව දෙස්කොඩ නාරම්බල ගුණරත්න සම්බෝධි සදහම් සෙවණෙහි බෞද්ධ අමාත්‍යාලයේ ගම්පහ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පරිගත කිරීමක් ලෙස මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නටයි මේ සූදානම. සදරවතුනි දේශනා පෙනුවෙන් වැඩමවදාළ තලසතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරාවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් මැද සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් දේශනාවට පුණ්‍යකාමී දායකත්වය ලබා දෙනවා හෙලකන්දන හොරම්පැල්ල පදිංචි බී.ආර්. අමරාවතී මහත්මිය ප්‍රධාන මේ සුදීමතුන් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං දදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං දදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං දදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තථාගතස්ස අරහතු සම්මා සම්බුද්දස්ස. පාතු භාවු දුර්ලභ ලෝකස්මින් තීති. සද්ධාවන්ත කාර්මික පින්නතුනේ සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ හොරම්පැල්ල හෙලකන්දන පදිංචි බී.ආර්. අමරාවතී මහත්මාව ප්‍රධාන පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ. පින්වත් අමරාවතී මෑණියන් ප්‍රධාන මේ හැම දෙනාම සතුටටපත් වෙන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙවෙයි. ඒ නිසා මේ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිසම වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්තුනි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සාරම්දද කියන සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. විශාලා මහනුවර ගැන කියනකොට පින්නතුලාට කවුද මතක් වෙන්නේ? ලිච්ඡවි රජදරු. ලිච්ඡවි රජදරු රාජ්‍ය කර ප්‍රදේශයේ තමයි විශාලාව කියලා කියන්නේ. මේ ලිච්ඡවි රජදරුවන්ගේ විශේෂිත වූ පුරුදු කීපයක් තිබුණා. ඒවට කියන අපරිහානීය ධර්ම. ලිච්ඡවි රජදරුවෝ නිතරම
එකතු වෙලා සාකච්ඡා කරනවා. කවදාකවත් තනියෙන් තීරණයක් ගන්නෙ නෑ මේගොල්ලෝ. මේගොල්ලෝ කොච්චර සාකච්ඡා කළාද කියන එක ඔප්පු වෙනවා. විශාලා මහනුවර තිබිලා තියෙනවා කූටාගාර ශාලා 500ක්. කූටාගාර ශාලා කියලා කියන්නේ දැන් අපේ ඔය පාර්ලිමේන්තුව වගේ. ඉතින් අද තියෙන පාර්ලිමේන්තුව වගේ නෙවෙයි බොහොම රාජතාන්ත්‍රික දේවල් ඒ රටට අවශ්‍ය කරන දේවල් සාකච්ඡා කරන්නම වෙන්විච්ච ඒ වගේ ශාලා 500ක් තිබිලා තියෙනවා. ඒකෙන් තේරෙනවා ඒ කොච්චර සාකච්ඡා කරලා තියෙනවද කියන එක. දවසක් මිලිච්ඡවි රජදරුවෝ සාකච්ඡාවක් පටන් ගත්තා සාරන්දද කියන හෝල් එකේ ශාලාවේ. ඒ සාකච්ඡාව පටන් ගන්න කලින් ඒගොල්ලන්ට ආරංචි වුණා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළා ඉන්නවා කියලා. ලිච්ඡවි රජදරුවෝ බොහෝම ශ්‍රද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් තිබුණා. ඉතින් ලිච්ඡවි රජදරුවෝ මොකද කළේ? බැරි වෙලාවත් භාග්‍යවතුන් වහන්සේ මේ චාරණ්ඩක ශාලාව ළඟින් පින්නපාතේ අයවද්දෝ කියලා හිතලා මිනිස්සෙක් ගෙන්නලා මිනිස්සයා තිබ්බ පාරේ කියලා කිව්වා බැරි වෙලාවත් භාග්‍යවතුන් වහන්සේ මේ පාරෙන් පින්නපාතේ වැඩියෝ ඉක්මනට ඇවිල්ලා අපට දැනුම් දෙන්න කිව්වා. එහෙම දැනුම් දෙන්න කියලා මේගොල්ලෝ ශාලාව ඇතුළට ගිහලා සාකච්ඡාව පටන් ගත්තා. ඉන්නතුනේ එදා රාජතාන්ත්‍රික කටයුත්තක් තිබෙච්ච නැති නිසා මේගොල්ලෝ සාකච්ඡා කළේ ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පිළිබඳව. ඉතින් දැන් එක රජ කෙනෙක් නැගිටලා කිව්වා රාජ්‍යයකට වටිනාම දේ දුර්ලභම දෙයක් තමයි හත්ති රතන. ඒ කියන්නේ සද්දන්ත හත්තිය. එතන. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ වුණත් බලන්න දැන් මේ අවුරුදු 10කට 15කට අපි ආපස්සට ගියොත් දැනටත් එහෙම තියෙනවා. මිනිස්සු අලි හදනවා. ඇත්තු ඇති කරනව නේද? ඇයි ඇත්තු හදන්නේ? ඇත්තු හදන්නේ ඒගොල්ලෝගේ බලය, නිලය ඒවා පෙන්වන්න තමයි ඇත්ත වශයෙන්ම ගොඩාක් අය ඔය අලි හදන්නේ. ඒතු ලොකු ප්‍රයෝජනයක් තක නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිස්සුෙකුටත් එහෙම ඇටෙක් හදන්න හිතෙනවා නම් මේ රජ කෙනෙකුට හත්තියක් කියන කර්මයක් නෙවෙයි. ඉතින් විසතුරුආත්ම භාවයේ පින්නතුලහලා තියෙනවා විසන්තර මහරජුන්ට සුදු ඇටෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම දුටුගැමුණු මහරජු ගත්තම අපේ රටේ වුණත් ඉතින් ඉඳලාම රජවරුන්ට මහා සද්දන්ත ඇත්තු ඉඳලා තියෙනවා. ඉතින් හැම දිනාගේ මානසිකත්වයේ රජවරුන්ගේ නැතා පිළිබඳව මහා යෙලින් තියෙනවා. ඉතින් මේ වෙලාවේ හැමෝම ඒකමතිකව තීරණය කළා දුර්ලභම වස්තුව තමයි මේ සද්දන්ත හත්තිය. තව රජ කෙනෙක් නැගිටලා කියනවා ලෝකයේ තියෙන දුර්ලභම වස්තුවක් රාජ්‍යයකට විශේෂිත වූ දුර්ලභ වස්තුවක් තමයි අස්සරතන. වේගෙන් දුවන්න පුළුවන් ආදානීය අස්සය. එදා කාලේ මෝටර රථ තිබුණේ නේද? ඒ නිසා වේගෙන් දුවන්න පුළුවන් හික්මිට අස්සය වටිනවා. හැමෝම අනුමත කළා. තව රජ කෙනෙක් නැගිටලා කියනවා මණි රතන. පින්නතුනි මණි රතනය කියලා කියන්නේ මේක ආභරණයක්. තද වුණත් රත්තරන්ින් මණික් වලින් රිදී වලින් හදන ආභරණ වටිනවනේ නේද? ඉතින් මේ මණි රත්නය කියන එක ඊට වඩා විශේෂිත එකක්. ඒක ඕනම බොර වතුරකට දැම්මහම ඒ බොර වතුර පැහැපත් වෙනවා. ඒ තරම් ආනුභාවයක් තිබිච්ච ආභරණයක්. හැමෝම අනුමත කළා. ඊළඟට රජ කෙනෙක් නැගිටලා කියනවා ඉත්ති රතන. රාජ්‍යයකට වටිනාම දුර්ලභ වස්තුවක් තමයි මන බන්ධනීය ස්ත්‍රිය. බොහොම රූප සම්පත්තියෙන් යුක්ත ස්ත්‍රිය. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. විශාලා මහනුවර හිටපු මනබන්ධනීය ස්ත්‍රිය තමයි අම්බපාලි ගණිකාව. මේ අම්බපාලි ගණිකාවට
මේ ලිච්ඡවි රජදරුව පරාජය වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අත්දැකීමත් එක්ක මේගොල්ලෝ කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි මනබන්ධනීය ස්ත්‍රිය. ඒකත් අනුමත කළා. තව රජ කෙනෙක් නැගිටලා කියනවා ගහපති රතනම් රාජ්‍යයකට වටිනාම දුර්ලභ වස්තුවක් තමයි දක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙක්. දැන් මේ කාරණා කතා කර කර ඉන්නකොට අර එළිය නවත්තලා ඉන්න මිනිස්සයා දුවගෙන ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා කිව්වා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනවා. මේ ලිච්ඡවි රජදරුවෝ කොහොම 7000 ගණක් ඉන්නවා. ඔක්කොම එළියට ආවා. ඔක්කොම එළියට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කළා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට විවේකයක් එහෙම තියෙනවා නම් අපි කෙරේ අනුකම්පා කළ මොහොතකට හරි මේ ශාලාවට වැඩම කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වැඩම කළා. ඉතින් උන්වහන්සේ ශාසනයක් ලැබුණා. උන්වහන්සේගේ වැඩ හිටියා. එතකොට මේ ලිච්ඡවි රජදරුවෝ කියනවා ස්වාමීනි අද අපි කතා කරේ ලෝකේ දුර්ලභම වස්තුන් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වදා අපරාධිත මොනවද ඒ දුර්ලභ දේවල්? ඉතින් මේගොල්ලෝ කියනවා සද්දන්ත හත්තිය, වේගෙන් දුවන්න පුළුවන් අස්සය, ඒ වගේම උදකත් ප්‍රසාද මාණික්කය, මනබන්ධනීය ස්ත්‍රිය, දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් සිනහ පහල කරලා උන්වහන්සේ වදාරනවා කාමාදි මුත්තානං වත බෝලිච්ඡවීන. ලිච්ඡවි රජදරුවනේ වස්තුකාම ක්ලේශකාම උතුම්න කරගත් අයට නම් මේව ලොකු දේවල්. සාමාන්‍ය පින්නතුනේ කම්සපේට ගිජුවිච්ච අය විවේක සැපයෙන් ඉන්න කෙනා දිහා බලන්නේ හරි අනුකම්පාවෙන්. හරි අපරාධේ. අනේ මේ මොන ජීවිතයක්ද ගත කරන්නේ? එහෙම හිතන මිනිස්සු අදට ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒක ඉතින් අරුමයක් නෙවෙයි. මේ කාමය උතුම්න කරගත් අයට අර දේවල් පේන්නේ මේ විදිහට. ඒ ලිච්ඡවි රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ වස්තුකාම ක්ලේශකාම උතුම්න කරගත්තාම ඕවා තමයි ඉතින් දුර්ලභ දේවල් හැටියට පේන්නේ. හැබැයි මට නම් ඕවා දුර්ලභ දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා මම ඕගොල්ලන්ට ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පහ කියලා දෙන්නම්. ලිච්ඡවි රජදරුවෝ හරිය සතුටු වුණා. ඊළඟට පින්නතුල මතක තියාගන්න ඕන මේ තථාගත දේශනාව හරියම විසිතුරුයි. දැන් බැරි වෙලාවට ලිච්ඡවි රජදරුවෝ දුර්ලභ කාරණා 10ක් කතා කරලා තිබුණා නම් බුදුරජාණන් වහන්සේ දුර්ලභ කාරණා 10ක් දේශනා කරනවා. දැන් මේගොල්ලෝ දුර්ලභ කාරණා 5 වෙනකොට කතා කරලා තිබුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ තියෙන දුර්ලභම කාරණා 5 මම කියලා දෙන්නම්. තේරෙනවද මේ පින්නතුල්ලා අද මේ දේශනාව තුළින් ශ්‍රවණය කරන්නේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම දේශනා කොට වදාළ ලෝකේ තියෙන දුර්ලභම කාරණා 5. මේ කාරණා 5 අහගෙන යනකොට අපි ගැන අපිට මහා ලොකු සතුටක් ඇති වෙයි. තර අලියාගේ ඇඟේ ප්‍රමාණය අලියා දන්නේ නැහැ කියනෝ නේද? ඒ වගේ අපිට ලැබිලා තියෙන වාසනාවේ මහිමය අපට ඇත්තටම දැනෙන්නේ නැහැ පින්නතුනි. හොඳට කල්පනා කරලා බැලුවොත් අපි හරියට අර පෙරහානකින් පෙරිලා ඇවිල්ලා පුදුම තැනක දැන් අපි මේ ඉන්නේ. ඉතින් මේ වාසනාවෙන් උපරිම ඵල අපි නිරා ගන්න ඕන. අපි හැමෝම හිතන්න ඕනේ මේ අන්තිම බස් එක කියලා. මොකද මේ අවස්ථාව අපට ලැබෙයිද කියලා කියන්න පුළුවන් කම නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝකේ පළවෙනි දුර්ලභ කාරණය තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මෙන්. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ලෝකේ දුර්ලභම කාරණය. එහෙනම් මේ බුද්ධ ශාසනය තුළ තමයි අපි දැන් ඉන්නේ. නිකමට හිතලා බලන්න
මේ තථාගත ධර්මයේවත් අපිට තිබුණ නැත්නම් අපි කොහොමද නේද? හරියට අර වේදිච්ච ලැබු කට්ටක් වගේ ඉඳී. වේදිච්ච ලැබු කට්ටක් වතුරට වැටුනම මෙහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා කිසි අරමුණක් නැහැ නේද? අන්න ඒ වගේ අපිත් ඔහේ කාලේ ගත කරයි. නමුත් අද අපිට කර්මඵලයේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඊළඟට අපි යන්න ඕන මාවත ගැන අපට දැනුමක් තියෙනවා. ඊළඟ භවයේ පිළිබඳව අපේ විශ්වාසයක් තියෙනවා. ඊළඟට ඒ යන්න ඕන වැඩපිළිවෙල ගැන අපි දන්නවා. ඊළඟට පින්නතුන් මේ හැම දෙයක්ම අපට ලැබෙන ධර්මයේ නිසානේ. ධර්මයේ නැත්තම් අපි අද කොහේ ඉඳීද කියලා අපිටවත් හිතාගන්න බෑ. එහෙමනම් මේ සියල්ලම අපට ලැබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම නිසාමයි. නිසා මේක සැබවින්ම දුර්ලභ කාරණයක් නෙවෙයිද? මහා දුර්ලභ කාරණයක්. ඒත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිතරම හඳුනාගත්තේ දැන් සූත්‍ර පොත්යේ පොයට පැහැදිලි වෙනවා. සූත්‍ර පිටකයේ හැම තැනකම වගේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ තථාගත කියලා. තථාගත කියන වචනේ පින්නතුන් ලොකු තේරුමක් තියෙනවා. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. ආගත කියලා කියන්නේ එසේ වූ තත්වයට පත්වෙච්ච උත්තරමයක්. ඒකට බලන්න දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්නේ. අපි කෙනෙක් දැක්කම මානේ ඔයා වගේමයි අරයා කියලා කියනවා නේද? ඊළඟට ගෙදරකට ගියාම මේගේ වගේමයි අහවල් ගෙදර කියලා කියනවා. රටකට ගියාමත් ගොඩාක් අය කියනවා. මේ රට වගේමයි මං ගිහලා තිනවා අහවල් රට කියලා සංසන්දනය කරනවා. ඉතින් අපි පුරුදු වෙලා තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. එහෙම පින්නතුනේ ලෝකේ සංසන්දනය කරන්න වස්තුවක් නැහැ. මෙසේ වූ තත්ත්වයට පත්වෙච්ච උත්තමයා නෙවෙයි එසේ වූ තත්ත්වයට පත්වෙච්ච උත්තමයා. එහෙමනම් බලන්න දැන් ඔය තථාගත කියන වචනේ පිළිබඳව ටිකක් ගැඹුරින් හිතනවා නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම වගේ කෙනෙකුට ඒ අනන්ත බුදුගුණ සමුදාය ගැන පින්නතුනේ බොහෝම ස්වල්පයි. මම හිතන්නේ මේ පායට පෑගෙන දුවිල්ලක ප්‍රමාණයවත් මට ඇත්තට බුදුගුණ කියන්න පුළුවන්කම නැහැ. මට විතරක් මම නෙවෙයි සෝතාපන්න කෙනෙකුටවත් සකදාගාමි අනාගාමි රහතන් වහන්සේ නමකටවත් බෑ. මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදුගුණ දේශනා කරපු ශ්‍රාවකයා තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. පින්නතුල අහලා ඇති ඔය පටිසම්භිදා මග්ගපාළි කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන පින්නතුනේ බුද්ධ දේශනා නෙවෙයි. හැබැයි ඉතින් බුද්ධ දේශනා නෙවෙයි කිව්වට බුදුරජාණන් වහන්සේ අමතක කළාම ඒක බුද්ධ දේශනා බවට පත් වෙනවා. නමුත් ඒ දේශනා සියල්ලම දේශනා කරලා තියෙන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඔය පටිසම්භිදා මග්ගපාළි පුදුම විදිහට බුදුගුණ තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපුවා නෙවෙයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාළ බුදුගුණ. දැන් පින්නතුල්ලා ඔය පූජාවන් තියෙන ප්‍රසත්ත ඥාන නේද? ප්‍රසත්ත ඥාන 73ක් ඥාන. මේ සියල්ලම දේශනා කළේ සරියුත් මහ රහතන් වහන්සේ. ප්‍රසත්ත ඥාන. මේ සත්‍යත්ත ඥාන තව 73ක් 77ක් තියෙනවා. ඊළඟට ෂෝඩස මහා ඥාන. අට්ඨාර සාවේනික බුදුගුණ 19 සත්‍යේච්ඡා ඥාන තප විසරද ඥාන මේ සියල්ලම දේශනා කළේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. නමුත් උන්වහන්සේටවත් මේ බුදුගුණ කියලා නිම කරන්න පුළුවන්කම නැහැ. දැන් සමහර අය හිතනවා බුදුගුණ තියෙන්නේ 9යි කියලා. බුදුගුණ 9යිද තියෙන්නේ? බුදුගුණ පින්නතුනේ අනන්ත පරිමාණ බුදුගුණ සමුදායක් තියෙනවා. මේ බුදුගුණ 9කට බුදුරජාණන් වහන්සේ කොටු කරලා තියෙන්නේ අපිට තේරුම් ගන්න. සියලු කෙලෙස් නැති කළා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලුම විද්‍යාවන් දැනගෙන
ඒ විද්‍යාවන් තුළ ජීවත් වුණා. අද ලෝකේ නොයෙක් වෙන බහු විද්‍යාවන් ලෝකයට හඳුන්වලා දෙනවා. තමන්වත් ඒවත් තුළ ජීවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. සැබෑම විද්‍යාව හොයාගත්ත ඒ විද්‍යාව තුළ තමන් වහන්සේ හැසිරුණා. විද්‍යාචරණ සම්පන්න. ඊළඟට පින්නතුනේ මේ සුන්දර වූ නිවනට සුන්දර ගමනකින් උන්වහන්සේ වැඩම කළා. මේ සුන්දර ගමනකින් කියන්නේ මේ ලාලිත්‍යයෙන් වැඩම කළා කියන එක නෙවෙයි. දැන් අපි කියන්නේ දරුවෙකුට පුතේ ඔයා යන මාර්ගය නම් හොඳ නෑ. ඒ මාර්ගේ පාරක් ගැනද කියන්නේ. නෑ වැඩපිළිවෙල හොඳ නෑ කියලා අපි කියන්නේ. දැන් දරුවෙක් හොඳට යනවා නම් ඔයා ඔහොම යන්න. ඔයා යන මාර්ගය හොඳයි. අන්න ඒ වගේ පින්නතුනේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා ඒ සුන්දර වූ නිවනට වැඩම කළා සුගත. ඊළඟට පින්නතුනි සියලුම ලෝකයන් උන්වහන්සේ අවබෝධ කළා විතරක් නෙවෙයි ලෝකෙන් ඈතර වුණා. ලෝක විදු. ඊළඟට දමනය කරන්න අමාරු සියලුම පුද්ගලයෝ දෙවියන්, මනුෂ්‍යයන්, යක්ෂයන් හැම කෙනෙක්ම දමනය කළා අනුත්තර පුරුෂ ධම්ම සාරති. ඊළඟට දෙවියන්ට, මනුෂ්‍යයන්ට ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුෂ්‍යාන. ඊළඟට පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳව පින්නතුනේ පුදුමාකාර හැකියාවක් තියෙන්නේ නේද? දැන් මෙතන බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉඳලා ධර්මයේ දේශනා කළා නම් එහෙම කෙනෙක්ම මාර්ගඵල ලබන්නේ නැද්ද? ලබනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගෝපල්ලෙක් ආවා. ගෝපලකමයි කතා කරන්නේ. අන්තිමට ගෝපල්ලා නැගිටින්නේ මාර්ගඵලලාභී කියලා. සංගීතඥයෙක් ආවොත් ඒ සංගීත භාණ්ඩය ගැනයි කතා කරන්නේ. මොකද ඕනම කෙනෙක් මේ ලෝකේ Taman දන්න වෘත්තිය ගැන කතා කරන්න කැමතියි. ඒක අපි හොඳටම දන්නවා. වෛද්‍යවරයෙක් ආවොත් ලෙඩක් ගැන කතා කළොත් ඉතින් හරි හොඳට කියලා දෙනව නේද? දැන් ඉංජිනේර කෙනෙක් ආවොත් එයාට ඒ සම්බන්ධව කතා කරන්න එයා හරි කැමතියි. මොකද Taman දන්න විෂය. එතකොට පිළිතුර ඒ වගේ බුදුරජාණන් වහන්සේ එයා දන්න විෂය කතා කරන්නේ. අන්තිමට එයා මාර්ගඵලලාභියෙක් වෙනවා. එයා දන්නේ නැහැ. ඒ වගේ පුදුම හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙන අන් අයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නේ බුද්ධ. ඊළඟට මේ සියලුම බුදුගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්තයි. භගවා. ඉතින් මේ බුදුගුණ නවයේ පින්නතුනේ දැන් අපේ පැරණි පොත් පූජාවලිය වගේ පොත්. මේ පොත්වල තනි කරම තියෙන්නේ මහා විශාල පොත් මම හිතන්නේ පිටු 500,000ක් විතර තියෙනවා. මේ බුදුගුණ නවයේ තමයි තෝරලා තියෙන්නේ. එහෙමනම් මේ බුදුගුණ නවයට මේ සියලු දේවල් අපිට එකතු කරන්න පුළුවන්. ඇත්තටම අපි මේ කියන බණ පදයක් පාසාම් බුදුගුණ තමයි විද්‍යමාන වෙන්නේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම පින්නතුනේ අපිට කියානිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඒ දුර්ලභ කාරණේ පින්නතුලට දැන් මේ අවස්ථාවේ සම්පූර්ණ වෙලා නැද්ද? සම්පූර්ණ වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානකොට වදාළේ ආනන්ද දුක් වෙන්න එපා. මම පිරිනුවන් පෑවට ශාස්ත්‍රුන් වහන්සේලා 84000ක් වැඩ ඉන්නවා. ඇත්තට පින්නතුනේ මේ ධර්මයේ සමහර සූත්‍ර දේශනා කියවගෙන යනකොට නින්ද යන්නේ. ඒ තරම් සතුටුයි. ඒක හිතාගන්න බෑ උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව. දැන් මේ ශික්ෂාපද ගැන ගත්තාම විනය පිටකය ගැන බැලුවාම හරිම පුදුමයි. ඒවා වචන වලින් කියන්න බෑ. මොකද ඕනම නීතියක් කාලයක් යනකොට පන්න වෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පනවපු නීතිමාලාව තමයි ලෝකේ පැරණිම නීතිමාලාව. අවුරුදු 2500කට වැඩිනේ. නමුත් අපේ ස්වාමීන් වහන්සේලා නිතර කතා වෙනවා. සමහර ශික්ෂාපද තියෙනවා ඊයේ පැනවෝ වගේ. කිසිම භික්ෂුවකට රිංගලා යන්න ඉඩක් නැහැ. දැන් බලන්න මේ රටේ ওই විවස්ථාව නිතර සංශෝධනය කරන්නේ ඒවා ගැලපෙන්නේ නැති හින්දා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ විවස්ථාව මොනම සංශෝධනයකටවත් ලක් වෙලා නැහැ. හැබැයි එහෙම ලක් නොවුනට අපිට කොහෙන්වත් රිංගලා යන්න ඉඩකුත් නැහැ. අද තාක්ෂණේ දිනනොයි කියලා.
ඊළඟට නොයෙක් විපර්යාසයක් මේ අන්තර්ජාලයේ සමග මිනිස්සු එකතු වෙලා පුදුම දිනුවක් මොන දිනුවක් තිබ්බත් අපිට නම් සිංහල යන්න එක දශමයක හිලක් නේ නීති මාලාව තුළ නැහැ. එතනින්ම තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ මහිමය. එහෙමනම් එවැනි බුදු කෙනෙක් පහළ වෙච්ච වකවානුවක ඒ බුද්ධෝත්පාද කාලයක මේ විදිහට බණ පදයක් අහන්න ලැබීම. උන්වහන්සේ වදාළ බණ බුදු බණ මේ විදිහට කියන්න ලැබීම මොනතරම් භාග්‍යයක්ද නේද? එහෙමනම් පින්නතුනේ ඒ පළවෙනි දුර්ලභ කාරණය සම්පූර්ණ වෙලා තියෙනවා. දෙවෙනි දුර්ලභ කාරණේ තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස දේශිතස්ස දේශේතා පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. ඔන්න දෙවෙනි දුර්ලභ කාරණය. ඒ කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන ශ්‍රී සද්ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි කියලා කියනවා. එතකොට බලන්න මේ අනුව කල්පනා කරලා බලනකොට අපිට දේශකයන් වහන්සේලාට ලොකු සතුටක් ඇති වෙනවා. ඒතර දේශකයන් වහන්සේ නමක් දෙවෙනි වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට විතරයි. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ ධර්මය අවබෝධ කෙරුවේ බණ කියලා. ඒ නිසා තමයි ඒ බුදු බණ දේශනා කරන දේශකයා දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. හැබැයි මේකදී අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕන. මේ බුදු බණ කියනවා කියලා කියන්නේ හරියට අතුරු යනවා වගේ වැඩක්. මේ ධර්ම කටිකත්වය කියලා කියන්නේ මුකරිකම නෙවෙයි. ඒ වගේම පින්නතුනේ ඒකත් අවශ්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අපි කියනකොට පින්නතුල සාදු කියනවා. හැබැයි මගේ අදහසක් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. අද මේ දේශනාව මේ රටේ කනගාටුවෙන් උනත් කියන්න වෙනවා. පුදුම විදිහට පින්නතුනේ තම තමන්ගේ අත්නෝ මතික අදහස් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා දේශනා කරනවා. ඒක හරියම භයානකයි. මොකද සාරා සංකේය කල්පලක්ෂයක් අපිට හිතන්නවත් බැරි මහා කැපකිරීමක් කරලා උන්වහන්සේ හොයාගත්ත මේ නිර්මල ධර්මයට පරිබාහිරව වෙනත් දේවල් දේශනාව හැටියට ඉදිරිපත් කරනවා නම් ඒක හරියම භයානකයි. අද පින්නතුනි මේ අහිංසක බෞද්ධයෝ පුදුම අමාරුවක වැටලා තියෙනවා. උන්ක ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා නෑ ආනාපාන සති වඩන්න ඕනේ නෑ. තව ආන්දරම බණගෙන ආනාපාන සති වඩන්න ඕනේ. ඉතින් මිනිස්සු හරියට අතරමං වීමක්. දැන් පින්නතුනි මේකට ඉතින් අර ධර්මයේ කතා කරන යුගයක් කිව්වට ඒක අමුතුම එකක්. මාර්ගඵලලාභින් රහතන් වහන්සේලා මේ විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක හොඳට කල්පනාකාරීව අපි මේ ගමන යන්න ඕන. ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි අපිට තේරෙනවා සමහර දේශනා මිනිස්සු පිළිඅරගෙන ඉන්නකොට හිතන මේ ත්‍රිපිටකය ගැන කිසිම දැනුමක් නැහැ. එහෙමනම් ත්‍රිපිටක පොත් කියවන්න පුරුදු වෙන්න ඕන. එතකොට දැන් අපි දැන් සාරාංග සූත්‍රය දේශනා කරනවා. පින්නතුලම සූත්‍ර දේශනාව මතක තියාගෙන ගිහිල්ලා අදේ සඳහා ඕන තරම් පහසුකම් තියෙනවා නේද? තමන් බලන්න ඕනේ මේ සාරාංග සූත්‍රයේම මේ කියවිලා තියෙන්නේ. ඊළඟට මූලික දැනුම ඇති කරගන්න අපිට රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ පොත් හරි වටිනවා. ඒ වගේ පින්නතුනි මම වගකීමෙන් කියනවා කිසිම අධර්මයක් නැහැ. කාම හොඳට සෙපලදහම අටකතා ටීකා සියල්ලම ගුණ කරලා ඒ ස්වාමීන් වහන්සේලා පොත් ලියලා තියෙනවා. එහෙමනම් බුද්ධ දේශනාව කියලා කියන්නේ කෙරෙන හැම දේශනාවම බුදුබණ වෙන්නේ නැහැ. හැබැයි මෙතන දුර්ලභ පුද්ගලයා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළම දේශනාව කරන පුද්ගලයා තමයි දුර්ලභ පුද්ගලයා බවට පත් වෙන්නේ. මම ඒකට පුංචි කතාවක් කියන්නම්. දැන් පින්නතුල දන්න දුටුගැමුණු මහරජු. මේ රටේ සත් කරපු රජ කෙනෙක් නේ.
ඒ වගේ මහා පාරමී පිරිච්ච උත්තමයෙක්. මේ රජුව මේ රට එක්සේසක් කරලා නිතර දෙවේලේ පින්දහම් කරනවා. දන් දෙනවා, බණ අහනවා. රජුව කල්පනා කළා මං හැම වර්ගයේ පින්කමක්ම කරලා තියෙනවා. හැබැයි ධර්ම දානමේ පින්කම් කළා නෑ. ඒ අද වගේ පොත්පත් මුද්‍රණය කරන්න ක්‍රමයක් තිබුණද නැති වෙති. රජුව හිතුවා මම බණක් කියන්න ඕන. බණක් කියන්න ඕන කියලා හිතලා ඒ කාලේ වැඩ හිටියේ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මං වගේ කෙනෙක් බණ කිව්වට කමක් නැහැ. මේ රජුරවන්ට 아무තු ප්‍රසිද්ධියක්වත් වෙන මොකක්වත් යන්න නෙවෙයි. රජුරවන්ට කුසලයට ලෝභ හිතුණා. මේ කුසලයේ කොහොම හරි කරගන්න ඕන. මොකද මේ ධර්ම දානමේ කුසලයේ පින්නතුනේ ඒකේ විපාක වාරේ කල්ප ගානින් කියන්න බෑ. ඒ ඕනම පින්කමක මෙන්න මෙච්චරයි කල්ප අච්චරයි කල්ප කියලා කල්ප වලින් හරි කියන්න පුළුවන්. නමුත් බණ කියන බුදුබණ හරියට කිව්වොත් ඒකෙන් ලැබෙන විපාක කල්ප ගානෙන් කියන්න බෑ. රජුරවන්ට හිතුණා මා බණක් කියන්න ඕන. රජුර බණක් පාඩම් කරගත්තා. බණක් හොඳට පාඩම් කරගෙන අවසර ලැබිච්ච නිසා මහමෙවුනා වෙන්නේ මේක සංවිධානය කරගත්තා. ලෝවාමා ප්‍රාසාදයේ ළඟ. රහතන් වහන්සේලා බණ අහන්දාව. විශාල සංඝ බණ අහන්දාව. විශාල ජනතාවකුත් ආවා. මේ රජුරු බණ කියනවා කිව්වහම රජුරුවකට වෙනම ආසනයක් හදාගත්තා. මොකද සංඝයා පරිහරණය කරන ආසනයක් නැතුව වෙනම ආසනයක් ධර්ම ගෞරවය ඇති වෙන්න. රජුරුව දැන් මේ ආසනයට වාඩි වෙලා දේවතා ආරාධනාව හිම කරලා නමස්කාරයේ 3 වතාවක් කියන්න ඕනකට 4 වතාවක්ම කිව්වා. 4 වතාවක් කියලා රජුරුව දාඩිය දාගෙන ධර්මාසනෙන් බැස්සා. බණ කිව්වේ නෑ. රජුරුව ස්වාමීන් වහන්සේලාගේ පා වන්දනා කළා කිව්වා ස්වාමීනි මේ බණ කියනවා කෙනෙක් ලේසි වැඩක් නෙවෙයි. මේකෙන් අදහස් කරන්නේ දුටුගැමුණු රජුරන්ට කතා කරන්න බෑ කියන එක නෙවෙයි. පින්නතුනේ කතා කරන්න බැරි නම් කතිකත්වයක් නැත්නම් මේ රට එක්සේසක් කරන්නත් බෑ. මොකද මේ වචනයට පුදුම බලයක් තියෙනවා. පිරිස එකතු කරගන්න මේ වචනේ දක්ෂකම තියෙන්න ඕනේ. රජුරන්ට කුන්ටට කතා කරන්න පුළුවන්. එහෙමනම් ඇයි රජුරු ධර්මාසනෙන් දැස්සේ දාඩිය දාගෙන රජුරවන්ට নমස්කාරය කියනකොට මතක් වෙලා තියෙනවා අනේ මේ මාර්ගඵල ගෙනත් දෙන ධර්මය. කෙනෙකුට සුගතිය ගෙනත් දෙන ධර්මය. අවබෝධය ගෙනල්ලා දෙන ධර්මය. මං වගේ කෙනෙක් බණ කියන්න ගිහිල්ලා ඒක අධර්මවාදී වචනයක් කියවුනොත් මේ ධර්මයට ඒක ලොකු අගෞරවයක් ඒක මට ලොකු අකුසලයක්. එහෙමනම් පින්නතුනේ කතා කරන්න පුළුවන්කම තිබුණට බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේම කියන්න ඕන. අන්නේ පුද්ගලයා තමයි දුර්ලභ පුද්ගලෙක් බවට පත් වෙන්නේ. ඒ අනුව කල්පනා කරලා බලනකොට පින්නතුල හරි වාසනාවන්තයි. අද එවැනි සත්පුරුෂ සමාගමක් නැත්තන්ට කොහොම වුණත් ලැබිලා තියෙනවා. බුදුබණ කියන ස්වාමීන් වහන්සේලා ඕනතරම් මේ රටේ ඉන්නවා. එහෙමනම් ඒ දෙවෙනි දුර්ලභ කාරණයක් ඉතාම හොඳට සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟට පින්නතුනේ තුන්වෙනි දුර්ලභ කාරණය තමයි ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඒ දේශනා කරන ධර්මය මතක තියාගන්න පුද්ගලයා දුර්ලභයි. එහෙමනම් ඔයත්න්ටත් ඒ තත්ත්වයටපත් වෙන්න බැරිද? පුළුවන්. දැන් බලන්න මේ පාලි භාෂාවෙන්ම මේ ධර්මයේ කටපාඩම් කරගන්න පුළුවන් නම් ටිකක් හරි කොච්චර වාසනාවක්ද බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධම්සප්පවතුම් සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි ලෝ පහළමේ වදාළ සියලු බුදුරජාණන් වහන්සේලා එක අකුරක්වත් නොඅඩුව අඩු නැතුව දේශනා කරන ධම්සප්පවතුම් සූත්‍රය අපි වගේ කෙනෙකුට පාලි භාෂාවෙන්ම සද්ධායනා කරන්න පුළුවන් නම් මතකේ ඒක ලොකු වාසනාවක් කියලා දැනෙන්නේ නැද්ද? බලන්න පින්නතුනේ මේ වාසනාවකට තියෙනවානේ. දැන් බලන්න මේක ජීවිතයකට අවශ්‍ය විෂයන් ඉගෙන ගන්න ඔය භාෂාවන් එහෙම කොච්චර අපිකස වෙනවද නේද? නමුත් අපේ සාංශාරික ජීවිතයට උපකාර වෙන මේ දේශනාව කටපාඩම් කරගන්න පුළුවන් නම් කොච්චර
කොච්චර වටිනවද? ඉස්සර අපේ අම්මලාට තුන් සූත්‍රේ පාඩම්. සතිපට්ඨාන පාඩම් නේද? ඉතින් බලන්න දැන් අයියා අපි ඒ වගේ මග හැරිලා ඉන්නේ. ඒ නිසා අපි කොහොම හරි මේ බුද්ධ දේශනාව පාඩම් කරගන්න ඕනේ. සමහරුන්ට හිතෙන්න පුළුවන් අපිට ඒකේ තේරුම විතරක් ඇති අපේ අවබෝධයේ සඳහා කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ බුද්ධ වචනය පාලි භාෂාවෙන්ම තමන්ගේ සත්‍ය ප්‍රමාණය සූත්‍ර කීපයක් හරි මතක තියාගන්න පුළුවන් නම් ඒක ලොකු භාග්‍යයක්. ඒක වටිනාකම කියන්න පුළුවන්කම නැහැ. අනිත් එක ලෝක පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා කතා කරන්නේ පාලි භාෂාවෙන්. ඊළඟට ලෝකයේ තියෙන පැරණිම භාෂාව තමයි පාලි භාෂාව. ඉතින් මේ පාලි භාෂාවෙන් පින්නතුන් මේ විශේෂම දේ තමයි අදටත් බ්‍රහ්මෝ කතා කරන්නේ පාලි භාෂාවෙන්. ඊළඟට මේ පාලි භාෂාවේ තරම් වචන වෙන මොනම භාෂාවකවත් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ප්‍රඥාවට නම් 31ක් තියෙනවා පාලියේ. තණ්හාව ගත්තොත් ඒ පාලි ශබ්දකෝෂයකට කියන්නේ නිගණ්ඩුව කියලා. ඒක නම් 100ක් තියෙනවා. දැන් ප්‍රඥාව ගත්තොත් පන්නා, පදානනා, විචයෝ, පවිචයෝ, සල්ලක්කනා, උපලක්කනා, පණ්ඩිතං, කෝසල්ලං, මේ පුණ්ඩං, බහුයා. ඔයගේ නම් කෙලවරක් නැහැ. එතකොට බලන්න මේ භාෂාවක තියෙන ගැඹුර තේරෙන්නේ වචන වැඩි වෙනකොට. ඉංග්‍රීසි භාෂාවේ ඕනම වචන දෙකයි තුනයි තියෙන්නේ. සිංහල භාෂාව බලන්න අම්මා කෙනෙක් දරුවෙකුට කියන බැඳීමට අපි කියන්නේ නැහැ ලෝභය කියලා නේද? ආදරය කියන්නේ නැහැ. අපි එකට සුදුසුම වචනේ සෙනෙහස. එතකොට බලන්න මේ කරන ලෝභ චෛතසිකයට වචන කීයක් තියෙනවද සිංහල භාෂාවේ? ඒක පාලි භාෂාවේ නම් 100ක් තියෙනවා. ඒකට තේරෙනවද මේ භාෂාව කොතරම් සුපිරිසුදු භාෂාවක්ද? කොතර වචන තිබ්බත් මේ පාලියේ තව විශේෂත්වයක් තියෙනවා. පාලි භාෂාවේ පරුෂ වචන නැහැ. හිතන්න ලෝකේ ඕනම භාෂාවක නරක වචන තියෙනවා. පාලි නිගණ්ඩුවේ පින්නතුනේ එකම පරුෂ වචනයක්වත් නැහැ. ඉතින් බලන්න මේ වගේ භාෂාවකින් අපිට මේ ධර්මයේ කටපාඩම් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? එහෙමනම් අද මේ මනහල මේවා තමයි සාන්දෘෂ්ටික ප්‍රතිපල. සමහර වෙලාවට මෙතන ඉන්නයි පිළිත් පොතම පාඩම් කරගන්න අදිෂ්ඨාන කරගන්නේ. ඒවා තමයි බණ ඇසීමේ තියෙන ප්‍රතිපල. එහෙමනම් මේ ශ්‍රී සද්ධර්මය කොහොම හරි පින්නතුනේ පාඩම් කරගන්න මහන්සි ගන්න ඕන. මොකද ඒක තමන්ගේ ජීවිතේ ලොකු වාසනාවක්. දැන් බලන්න අපි චෛත්‍යයට වඳින්නේ. චෛත්‍යයට අපි වඳින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසා. ඒකට අපි කියනවා ධාතු චේතිය කියලා. දැන් පුංචි දරුවෙක් වුණත් ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට වැන්දට කමන්නේ නැහැ කියන ධර්මයට කරන ගෞරවයක් ඇති. ධර්මයට කරන ගෞරවය අර පුංචි දරුවට කරන්න පුළුවන්. එහෙමනම් මේ ශ්‍රී සද්ධර්මයේ මතක තියාගන්න ඕන. අද බුරුම රටේ තේරවාද ධර්මයේ තියෙන තේරවාද ධර්මයේ බෙබලෙන රටක් තමයි බුරුමේ. භාවනා මධ්‍යස්ථාන උපරිම තියෙනවා. ඊළඟට මේ අපේ රටේ වගේ පින්නතුනේ හැම කෙනාටම බණ කියන්නත් බෑ. බණ කියන්න එනකොට ඒ දායකව බලනවා ඒ බණ කියන්න සුදුසු අයට කාඩ් එකක් දීලා තියෙනවා ඒ රටේ. ඒ කියන්නේ මහා ධම්මාචාර්ය කියන විභාග පාස් කරලා ඊළඟට හොඳට පළපුරුද්ද ඇති කරගෙන ඒ දක්ෂ අයට විතරයි කාඩ් එක තියෙන්නේ. ඒ කාඩ් එක නැත්තම් මොන විදියටවත් ඒ බුරුම දායකව බලහන්නේ. ඊළඟට පින්නතුන් දැන් පොත් මුද්‍රණය කිරීමේදී දැන් අද මොකක් හරි මිත්‍යා දෘෂ්ටිකෙක් මහාන වෙලා හෙට පොතක් දෙලා දාන්න පුළුවන් නේ ධර්මයේ නාමයෙන් නේද? එහෙම ඒවානේ අද තියෙන්නේ. මිනිස්සුත් හරි කැමති ඒවට. මොකද පන්සිලුත් කඩාගෙන නිවන් දකින්න පුළුවන් නම් කවුද කැමති නැත්තේ නේද? ඒකත් කරනවා මේකත් කරනවා. එහෙමනේ අද පොත් ලියවෙන්නේ. ඒ පොත් තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒ මිනිස්සු කැමති. මිනිස්සු කැමති නැන්නේ පින්නතුනේ මේ වගේ අයින් වෙන්න. ඒ වගේ අයින් නොවි සෝතාපන්න මාර්ගයට ලැබෙනවා කැමති නැද්ද? කැමති. කවුද කැමති නැත්තේ? එතකොට දැන් බලන්න බුරුම රටේ ඉන්න රහතන් වහන්සේ නමක් හැටියට පිළිගන්න ස්වාමීන් වහන්සේ නමක් තමයි පාවොක්ෂයාලෝ කියන ස්වාමීන් වහන්සේ. අපේ අතිපූජනීය නාමයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පවා භාවනා කර උන්වහන්සේගේ යටතේ.
උන්වහන්සේ සතිපට්ඨානය පිළිබඳව පොතක් ලිව්වා. උන්වහන්සේ රටේ ඉන්න චිරාත් ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඒ පොත ලිව්වට රහතන් වහන්සේ නමක් හැටියට ගොඩක් අය පිළිගන්නවා. නමුත් උන්වහන්සේට ඒක මුත්‍රණය කරන්න දෙන්නේ නැහැ. උත්තරීතර සංඝ මණ්ඩලයක් තියෙනවා ඒකට දානවා. දැන් මම මාස 6ක් විතර යනවා අකුරෙන් අකුර බලනවා ධර්මයට නොගැලපෙන වචනයක් තියෙනවාද. තියෙනවා නම් ඒක දෙනවා මෙන්න මෙතන වැරදි කියලා මාක් කරලා. ඉතින් ආපහු පොත හදාන්න ඕනේ. ඉතින් ඒ සංඝ සභාවෙන් ලියමනක් නැතුව අවසරයක් නැතුව බුරුම රටේ කිසිම මුද්‍රණාලයක මුද්‍රණය වෙන්නේ නැහැ. ඉතින් බලන්න ධර්මයේ ආරක්ෂා වෙන්න මොනතරම් වැඩපිළිවෙලක් තියෙනවද? ඒ නිසා පින්නතුනේ අපි ප්‍රාර්ථනා කරමු ඉතින් මේ රටේ එවැනි ධර්මයේ සුරක්ෂිත වෙන්නට මේ මාර්ගයක් සැලසේවා කියන ප්‍රාර්ථනාව හරි අපි කරමු. එහෙමනම් තුන්වෙනි දුර්ලභ කාරණය තමයි මේ ධර්මයේ දරා ගැනීම. ඒක කොතර වයසයි කියලා හිතන්න එපා. සතර පද ගාථාවක් හරි හරියට පාඩම් කරගන්න මහන්සි ගන්නවා නම් ඒ කොහොම කුසල. අනේ අපිට පාඩම් හිටින්නේ අපිට දැන් බෑ. එහෙම අතාරින්න එපා. මාසයක් ගියත් කමන්නේ ඒ ගාථා පාඩම් කරගන්න. ඒක කුසලනේ නේද? තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ. එහෙනම් තුන්වෙනි දුර්ලභ කාරණේ මේ පින්නතුල්ලාටම සපුරා ගන්න පුළුවන්. හතරවෙනි දුර්ලභ කාරණය තමයි තථාගතයන් වහන්සේගේ මේ ධර්මයට අනුව ජීවත් වන පුද්ගලයා. යෝපන බික්ඛු ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති. සාමීච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති. ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය. ඔය සූත්‍ර පාඨයේ සඳහන් වෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය. උන්වහන්සේලා පිරිනිවන් ඇඳේ වැඩ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිටසට වදාළ අන්තිම බුද්ධ වචනේ. උන්වහන්සේ වදාළේ මහණෙනි අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරන්ඩ යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් කියන ඔය අත්තන්ට ගැලවෙන්න බෑ මේ වචනේ. යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් මට සත්කාර කරනවා නම් මට දරුකාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් මට කළ යුතු උසස්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව ජීවත් වෙන්න ඕන. ඉතින් මොකද පින්නතුනේ අපි හොඳට ටිකක් කල්පනා කරලා බලමු. දැන් බලන්න අපි කිසිම ප්‍රතිපත්තියක් නැතුව හවසට මල් පූජා කරනවා හවසට පහන් තියනවා. ඒකේ ප්‍රතිඵලේ බොහොම සීනි. ඒ කියන්නේ කරන්න තියෙන වැරදි ඔක්කොම කරලා ලස්සන මල් වට්ටියක් පූජා කළාට හරියනවද? හරියන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ අන්තිම ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. උන්වහන්සේට මොන වගේ අඩුවක් කිසිම අඩුවක් තිබුණේ නැහැ නේද? එක ජීවිතයක් මම මේ කියන්නේ. කිඹුල්වත් පුරවන රාජධානියක් තිබුණා. යසෝදරා වුණේ දයාබර රූමත් ඒ වගේම කිසිම දවසක හිත නිරුද්ධපු බිරිඳක් හිටියා. පෙරම් පුරන අවදී කිසිම දවසක මේ භාර්යාව තමන්ගේ ස්වාමියාගේ හිත රිද්දලා නැහැ කියනවා. දැන් බලන්න දරුවෝ දෙන්න බන් දීපු වෙලාවේ ඇවිල්ලා ඉන්නේ නැහැ. මුළු වනයේම දිව්වා. නමුත් විසන්තරයක් දිරවන්නේ නැහැ කොහොමද දරුවෝ දෙන්න කියලා. කියන්නේ එහෙමවත් හිත රිද්දලා නැහැ. එහෙම බිරිඳක් ඒ බිරිඳට කොහොම බැඳීමක් මෙතන තියෙන්නේ නැද්ද? නමුත් ඒ බිරිඳත් අතහැරියා. මොන තාත්තටද පුළුවන් මේ තමන්ගේ දරුවගේ මූණක් බලන්න තුයන් කොහොම අතහැරියා රාම්‍ය සුරාම්‍ය සුදු යනි මාලිගා අතහැරියා. සතර මහා නිදානේ අතහැරියා සක්විති රජකම අතහැරියා. ලෝකෝම අතහැරලා ගිහිගේ නික්මලා මිනිස්සුෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කරලා අපේ මේ හඳුන් කූරා මල්වත්ය බලාපොරොත්තු වෙයිද? බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දුස්තියක් එහෙම ගන්න එපා. එහෙනම් අද ඉඳලා මල් පූජා කරන්නේ නැහැ කියලා. මොකද මේ කින්නතුනේ ආමස පූජා කළ යුතුයි. එතන තමයි ප්‍රවේශය හදා ගන්න ඕනේ. ඇත්තටම ස්වාමීන් වහන්සේලා වුණත් අපි වුණත් හරියම ඕන කමෙන් මල් පූජා කරනවා බුදුන් වහන්සේට. මොකද ඒ ටික තියෙන්න ඕනේ. ඉතින් මොකද බුදුරජාණන් වහන්සේ දෙකෙන් ලැබෙන දෙයක් නැහැ. ඒවා පූජා කිරීම තුළින් අපිට ඒ වෙලාවේ මහා කුසල සිත් වැඩෙනවා.
අපි මල්ලක්ය පූජා කරනකොට පිරිසුදු හිතින් සෝමනස්ස සාගතව ඥාන සම්පයුක්තව පූජා කළොත් රහතන් වහන්සේ නමක් පූජා කරනවා වගේම තමයි මොහොතේ අපේ හිත. හැබැයි ඉතින් රහතන් වහන්සේගේ හිත හැම වෙලේම මේ විදිහට පවතින අපේ හිතේ මොහොතට හරි එහෙම පවතිනවා. ඒ නිසා ආමිස පූජාව ගැලපෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙලින්ම කපා දාන්න තිබුණා නේද? මොකද එහෙම දෙයක් කළා නෑනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේට කළ යුතු උසස්ම පූජාවක් තමයි ප්‍රතිපත්ති පූජාව. ඒක තමයි ලෝක තියෙන හතරවෙනි දුර්ලභ කාරණය. අවසාන දුර්ලභ කාරණේ තමයි කපන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. ඒක ටිකක් වෙනස් එකක්. දැන් මේ කාරණා හතරම ගැලපෙනවා නේද? තථාගතයන් වහන්සේගේ පහළ වීම දුර්ලභයි, උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරන දේශකයා දුර්ලභයි, ඒ ධර්මයේ මතක තියාගන්න එක දුර්ලභයි, ඒ ධර්මයට අනුව ජීවත් වීම දුර්ලභයි. පස්වෙනි එක ටිකක් වෙනස්. කළගුණ දන්න, කළගුණ සලකන අය දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්නතුනේ මේ ශාසනය ගත්තාම කළගුණ සැලකීම, කළගුණ දැනීම පදනම්ම තමයි මේ ශාසන ඉස්සරහට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම චරිතාපදානය ගත්තාම පටන් ගත්තේ කළගුණ සැලකීමෙන්. අර බෝධින් වහන්සේ දිහා බලාගෙන සතියක් අනිමිෂ ලෝචන පූජාව කරන්න වෙන හේතුවක් නැහැ. මොකක්ද හේතුව? කළගුණ සැලකීම. හිතක් පිටක් නැති බෝධියට පවා අපේ කළගුණ සැලකුවා. අපේ බුදුරජාණන් වහන්සේ කළගුණ සැලකුවා. එතකොට බලන්න අපේ සිංහල බෞද්ධයෝ පින්නතුනේ ඒක හොඳට ආදර්ශයට අරගෙන කුඹරට ගියාම වැඩ කරනකොට උදැල්ලට වදිනවා. ඊළඟට පින්නතුනේ වාහනයක් කරනකොට මම දැකලා තියෙනවා මේ දඩබ්බර ළමයි. ඒත් ඉතින් වදිනවා. මොකද අර කළගුණ සැලකීම කැවිලා තියෙන්නේ. හැබැයි දැන් එන්න මේක ටික ටික පිරිහීගෙන යනවා. ඒක තමයි ගොඩාක් අය කියන්නේ අද ඉතින් කෙලෙයි ගුණේ තියෙන්නේ පරික්‍රමයේ කියලා. මොකද ඒ තරමටම මේක පිරිහිලා තියෙනවා. නමුත් කළගුණ සැලකීම කියලා කියන්නේ පින්නතුනේ වටිනාම දෙයක්. බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දැන් ඉතින් කාල වේලාව මදි. නමුත් උන්වහන්සේගේ ජීවිතයේ විවිධ අවස්ථා බලපුවාම කළගුණ සැලකීම උපරිමයෙන් තිබිලා තියෙනවා. බලන්න ගත්තදාපති ගෞතමියට නේද? මේ අම්මා පිරිනුවම් පාන්න වඩිනකොට බුදුරජාණන් වහන්සේ පසුගමන් වැඩියන්නේ. ඒ ජීවිතේ පළමු පසුගමන් යෑම. අවසාන පසුගමන් යෑම. ඊළඟට බලන්න යසෝදරාවගේ මාලිගාවටම වැඩියන්නේ. සුද්ධෝදන මහ රජුගේ අහවකෝ යසෝදරාව. යසෝදරාව ආවේ නැහැ. මොකද යසෝදරාව කල්පනා කළා මාන්නයකට නෙවෙයි. එතන ගුණධර්මයක් එතන ඉස්මතු කළේ. මම මේ කාලය තුල මහබෝසතාණන් වහන්සේට පෙරම් පුරන්න මම ශක්තියක් වුණා නම් උන්වහන්සේ මගේ ළඟට වඩින්න ඕන කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ මේ මාලිගාවට වැඩලා ඇයට සිත්සෝ ශ්‍රීපතුල් අල්ලගෙන වඳින්න අවස්ථාව දුන්නා. ඒ කළගුණ සලකන්න. ඊළඟට පින්නතුනේ ඔය වගේ බුද්ධ චරිතය ගත්තාම කළගුණ සැලකීම කියන එක අන්ත එකට තිබිලා තියෙනවා. එහෙමනම් අපේ ජීවිතවලට මේක අපි හොඳට පුරුදු කරගන්න ඕනේ. මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි කළගුණ සලකන අයට පින්නතුනේ වරදින්නේ නැහැ. ඒක මම ඉතාම හොඳින් දන්නවා. කළගුණ අමතක කරන අය කොහෙන් හරි පිළිහිලා යනවා. එහෙමනම් ගුණ ධර්ම කියලා කියන්නේ මෙන්න මේවට. මේවා වැඩෙන්න ඕනේ අපි නිවන දක්වා යන ගමනේදී. ඒව නැතු උඩුම් පහත් වෙච්ච ගමන් සතිපට්ඨාන අවබෝධ කරගන්න පුළුවන්ද? සතිපට්ඨාන වඩන්න පුළුවන්ද? බෑ. දැන් ගොඩාක් අය බලන්න ස්වාමීන් වහන්සේට වඳින්නවත් දන්නේ නැහැ. ඇවිල්ලා කියන ගැඹුරු බණක් ඕන අපිට ඕන සතිපට්ඨානෙ. නමුත් අර මූලික දේවල් පොඩ්ඩක්වත් නැහැ. මූලික දේවල් පොඩ්ඩක්වත් නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මුලින් කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න බෑ නේද? ඊළඟට කල්යාණ මිත්‍රයන් සහ ධර්මයේ ලැබෙන්න ඕන. ධර්මයේ නිසා සද්ධාව වැඩෙන්න ඕන. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය වැඩෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන දෙක වැඩෙන්න ඕන. සිහිනුවන දෙක වැඩෙනකොට පින්නතුනේ ඉන්ද්‍රිය සංවර වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සීලවන්තයන් බවට පත් වෙන්නේ. සීලවන්තයන් බවට පත් වුණොත් තමයි පින්නතුනේ සතර සතිපට්ඨාන වැඩෙන්නේ. එතකොට සතර සතිපට්ඨාන වැඩෙන්න කොච්චර දේවල් ටිකක් දීට වෙන්න ඕන. සතර සතිපට්ඨාන වැඩුණොත් තමයි බුද්ධංග වැඩෙන්නේ. බුද්ධංග වැඩුණොත් තමයි
ඒ විඥා විමුක්ති කියන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ගුණධර්ම පුරනවා කියන එක ඇඟට නොදැනි කරන්න ඕන. මේක මේ බෝධාගෙන කරන වැඩක් නෙවෙයි. තමන්ගේ ස්වාමියාටවත් බිරිඳටවත් එහෙම මේ ප්‍රතිවිත කරන්න අවශ්‍ය නැහැ. එහෙම පින්නතුනේ ප්‍රකාශ කරන්න ගියොත් නෝ පෙන්වන්න ගියොත් ගුණධර්ම කියන ඒවා වඩන්න හරි අමාරුයි. සංගත නොදෙනී ප්‍රතිපත්ති පුරන්න ඕන. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ දුර්ලභ කාරණා පහම සම්පූර්ණ කරගන්න සුදුසු වපසරයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. මේක පුංචි වාසනාවක් නෙවෙයි. ඒ නිසා මේ ලැබිච්ච වාසනාවෙන් උත්තරීම පලනලා ගන්නට පින්වත් හැම දිනාටම ශක්තිය බලය වීර්ය වාසනාව සර්වත්කාරයෙන්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන උරුම්තැල්ල හලකණ්ඩන පදිංචි බී.ආර්. අමරාවතී මහත්මාව බොහෝම සතුටටපත් වෙන්නට ඕන. උතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්තා. එමෑණියන්ට මේ කුසලය වහවහාම ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බන්ධ වන හැම දිනාටම එසේම ධර්ම අවබෝධයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභාවයටපත් එච්චේ කියසෝන පියාණන් දැනට වසර 22කට පෙර අභාවයටපත් පියාණන්ට ඒ වගේ වසර 19කට පමණ ප්‍රථමයෙන් අභාවයටපත් එච්චේ සුනේත්‍රා කරුණානායක සහෝදරියට වසර 30කට පෙර අභාවයටපත් ආර්ය අලිස්නෝනා මිත්තණිය ඇතුළු අභාවයටපත් සංසාරගත සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම 2020 දෙවෙනි මාසේ 26 වෙනි දිනට 87 වෙනි ජන්මදිනයේ සමරන ඒ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සැලසේවා පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 28 වෙනිදාට මේ මාසේ 28 වෙනිදාට 68 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් එච්චේ නිමල් චන්ද්‍ර සෝහිරාට ප්‍රාර්ථනා කරනවා. එනිසා එතුමාට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සිතපතනවා, මහා සංඝරත්නයට සිතපතනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සියලු යහපත වේවා. ඒ වගේම දෙවියන් සහිත සමස්ත ලෝකයාටම ලෝකවාසී සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල උපකාර වේවා. අවසාන වශයෙන් පින්නතුනි අවීචී පටන් බවාක්‍රේම දක්වා විසෙන සියලුම සත්‍ය ප්‍රදායක මේ කුසල නිවන් පිණිසම වේවා. ඒ වගේම පින්වත් අමරාවතී මෑණියන් ප්‍රධාන මේ සම්බන්ධ වන හැම දිනාටම මෙලොව වශයෙන් අපලපද්‍රවාදියක් නැත්තම් සියල්ල දුරු වේවා. සත සාන්තිය සැලසේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් 100ක් මුදුන්පත් වේවා. අමා මහ නිවන දක්වා මේ කුසල උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සතු සතු සතු